අයිබන්දරු ඔගොල්ලෝ පුරුදු විදියට එතකොට එකතු වෙලා ඉන්නේ tuition.lk ආයතනයත් එක්ක. ඔගොල්ලෝ දන්නවා අපි එක වසරේ ඉඳලා 13 වසර වෙනකම් මේ විදියට සීලුම් විෂයන් වලට අදාළ සීලුම් පාඩම් වීඩියෝ මාලාවක් මගින් ඔගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ යටතේ දරුවෝ මම අද පුරුදු විදියට බලාපොරොත්තු වෙන්නේ 13 වසරේ ජීව විද්‍යා පාඩම් මාලාවට අයිති සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය කියන කොටසේ ස්නායු සමායෝජනය සහ හෝමෝනමය සමායෝජනය කියන කොටස් වලට අදාළව ඔගොල්ලොත් එක්ක ප්‍රශ්න ඇසුරින් පාඩම චුට්ටක් මතක් කරලා දෙන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. හරිද? බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවෝ මෙන්න බලමු අපි මේ දාලා තියෙන විභාග ප්‍රශ්නයක්. මේක චුට්ටක් පරණ විභාග ප්‍රශ්නයක්. හරිද? පරණ විභාග ප්‍රශ්නයක් වුණාට දරුවෝ නව නිර්දේශය යටතේත් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ස්නායු පද්ධතියේ මූලික කොටස් ටික මේකෙන් අපි කතා කරනවා. හරිද? ස්නායු පද්ධතියේ මූලික කරුණු ටික ස්නායු පද්ධතියට අයිති මූලිකම සංකල්ප ටික අපි මේ කොටස යටතේ කතා කරනවා. වෙන බලන්න පෘෂ්ඨවංශී ස්නායු පද්ධතියේ ව්‍යුහම ඒකකේ. දරුවෝ ඕනෑම කොටසක නැත්නම් ඕනෑම දෙයක ව්‍යුහම ඒකකයක් කියලා කියන්නේ ඒ අදාළ ව්‍යුහය සකස් කිරීමට මූලික වෙච්ච දේ. දැන් ස්නායු පද්ධතිය කියන පද්ධතිය සකස් වීමට මූලික වෙච්ච ව්‍යුහය මේ අහන්නේ. ව්‍යුහම ඒකකේ. ව්‍යුහම ඒකකේ. ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන ව්‍යුහම ඒකකයේ දරුවෝ අපි ස්නායු සෛල නැත්නම් නියුරෝන කියලා හඳුන්වනවා. ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන මූලික ඒකකය අපි හඳුන්වනවා නියුරෝන කියලා. ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන මූලික ඒකකය අපි හඳුන්වනවා නියුරෝන කියලා. මේ තියෙන එක නියුරෝනයක උදාහරණ එක නියුරෝනයක රූප සටහනක් මේ තියෙන එක නියුරෝනයකට උදාහරණයක්. හරිද? මේක අපිට ආයේ හම්බ වෙනවා. හරිද? රූප සටහනක් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා ගත්තේ. හරි? එක නියුරෝනයකට උදාහරණයක්. මේ තියෙන චාලක නියුරෝන. එතකොට මේ චාලක නියුරෝන තියෙනවා, ඊට පස්සේ සංවේදී නියුරෝන තියෙනවා, අන්තර්හාර නියුරෝන තියෙනවා. ඕම වගේ නියුරෝන ඉතා විශාල ප්‍රමාණයකින් තමයි මේ ස්නායු පද්ධතිය කියන එක සකස් වෙලා තියෙන දරුවෝ. එහෙනම් ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහම ඒකකයේ මතක තියාගන්න නියුරෝනය නැත්තම් ස්නායු සෛලය. හරිද? නියුරෝනය නැත්තම් ස්නායු සෛලය. හරි. ඊට පස්සේ දරුවෝ අහනවා පෘෂ්ඨවංශී ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. මොකක්ද දරුවෝ ස්නායු පද්ධතියේ කෘත්‍ය? ස්නායු පද්ධතියේ කෘත්‍ය තමයි උත්තේජ වලට උත්තේජ ප්‍රතිග්‍රහණය කරලා ඒවාට සුදුසු ප්‍රතිචාර දක්වන එක. අපි සමායෝජනය කියලා හඳුන්වනවා. සාමාන්‍ය පෘෂ්ඨවංශී දේහය තුල දරුවෝ සමායෝජනය සඳහා දායක වන ප්‍රධාන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායු පද්ධතිය, අනිත් එක තමයි අන්තරාසර්ග පද්ධතිය. ස්නායු පද්ධතිය මගින් ඇති කරන සමායෝජනය අපි හඳුන්වනවා ස්නායුක සමායෝජනය කියලා. අන්තරාසර්ග පද්ධතිය මගින් ඇති කරන සමායෝජනය හඳුන්වනවා අන්තරාසර්ග සමායෝජනය කියලා. හෝමෝනමය සමායෝජනය. එතකොට මෙතනින් කතා කරන්නේ දරුවෝ ස්නායු පද්ධතියේ කෘත්‍යම ඒකකේ. ස්නායු පද්ධතියේ මූලික කෘත්‍ය තමයි එතකොට සමායෝජනය ඇති කරන එක. ඕම් ඔය සමායෝජනය ඇති කරන ප්‍රාථමිකම ඒකකය අපි මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා. මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා. මේ තියෙන දරුවෝ ස්නායු පද්ධතියේ තියෙන මූලික කෘත්‍යම ඒකකය. ස්නායු පද්ධතියේ මූලික කෘත්‍ය සමායෝජනය ඇති කිරීම සඳහා දායක වන මූලිකම ඒකකය තමයි මේක. මේක අපි හඳුන්වනවා ප්‍රතීක ඡාපය කියලා. මේක අපි හඳුන්වනවා ප්‍රතීක ඡාපය. අපි මේක හඳුන්වනවා ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය. ඔය මං කියවනේ දරුවෝ ස්නායු පද්ධතියේ මූලිකම කෘත්‍ය සමායෝජනය කියලා. සමායෝජනය කියන එක සරල විදියට විග්‍රහ කරලා බැලුවොත් සමායෝජනය කියලා කියන්නේ උත්තේජ සහ ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීම කියන එක. උත්තේජයක් කියලා කියන්නේ මොකද්ද? දේහයෙන් බාහිර හෝ දේහය තුල අභ්‍යන්තර පරිසරයේ සිද්ධ වන වෙනස් වීම. දැන් අපිට කවුරු හරි නම කියලා කතා කරනවා. අන බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීමක් උත්තේජයක්. ඒක අපේ සංවේදී අවයවයේ වෙච්ච ප්‍රතිග්‍රාහකයේ වෙච්ච කන මගින් ප්‍රතිග්‍රහණය කරනවා, සංවේදනය කරගන්න. අන්න එතකොට ඊට අදාළ ස්නායු ආවේග මොළයට ගිහිල්ලා මොළය මගින් හඳුනා ගන්නවා මොකද්ද මේ කතන්දරය කියලා, කවුද මේ කතා කරේ. ඊට පස්සේ මොළය මගින් පණිවිඩයක් එවනවා, අන්න ඔයාගේ නම කියලා කතා කරා බෙල්ලේ පේශි වලට පණිවිඩය එවන්න. ඔයා හැරිලා බලන්න. අන්න බෙල්ලේ පේශි වලින් අපි හැරිලා බලනවා. අන්න බලන දරුවෝ සමායෝජනය. සමායෝජනය කියලා කියන්නේ උත්තේජයට ගැළපෙන සුදුසුතුම් ප්‍රතිචාරය දක්වන එක. දකුණු කකුලේ ඇණයක් ඇවුනහම දකුණු කකුල අයින් කරනවා. ඒ කියන්නේ දකුණු කකුල උස්සලා පැත්තකින් තියෙනවා. දකුණු කකුලේ ඇණයක් ඇවුනහම හැමේ තියෙන සංවේදී ප්‍රතිග්‍රාහක මගින් ඒවා ඒකට උත්තේජනය වෙලා ඒ අදාළ පණිවිඩය අපේ
සුසුම්නාව වෙතට අරගෙන ඇවිල්ලා මධ්‍යස්නායු පද්ධතියට අරගෙන ඇවිල්ලා මධ්‍යස්නායු පද්ධතියේ ප්‍රධාන ප්‍රදේශ දෙකක් තියෙනවා මොළය සහ සුසුම්නාව. සාමාන්‍යයෙන් අත් වලින් කකුල් වලින් එන ස්නායු ආවේග ගමන් කරන්නේ සුසුම්නාවට. මූණ ආශ්‍රිතව හිස ආශ්‍රිතව තියෙන කොටස් වලින් එන ස්නායු ආවේග මොළය මගින් තමයි පාලනය වෙන්නේ. සුසුම්නාව මගින් මොකද කරන්නේ? තෝරලා ඉවනවා හරියටම ප්‍රතිචාරය දක්වන්න ඕනේ ස්නායුව මොකද්ද කියලා. ඒ ස්නායුව මගින් කකුලේ පේශි වලට අදාළ පණිවිඩය දීලා කකුලේ පේශි සංකෝචනය වෙලා අපි එතනින් කකුල අහකට ගන්න. ඕන් ඔය ක්‍රියාවලිය තමයි සමායෝජනය කියන්නේ. උත්තේජයට ගැළපෙන සුදුසුතුම් ප්‍රතිචාරය දැක්වීම. එතකොට ඔය සමායෝජනය කියන එක ඇති කරන්න දරුවෝ මූලිකම වෙන ව්‍යුහම ඒකකේ තමයි මූලිකම වෙන කෘත්‍යම ඒකකේ. ව්‍යුහම ඒකකේ කොහොමත් ස්නායු සෛල. මූලිකම වන කෘත්‍යම ඒකකේ කෘත්‍යාත්මක ඒකකේ නැත්නම් ඒ සමායෝජන කෘත්‍ය ප්‍රාථමික වශයෙන් සිද්ධ කරන ඒකකය ප්‍රතීක ඡාපය කියලා හඳුන්වනවා. ප්‍රාථමික වශයෙන් සිද්ධ කරන ඒකකය ප්‍රතීක ඡාපය කියලා හඳුන්වනවා. වෙන බලන්න දරුවෝ මෙතන ස්ටිමියුලස් පින් ස්ටිමියුලස් කියන්නේ උත්තේජය ඇණයක් ඇනෙනවා සමේ මෙන්න රෙසිප්ටර් කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ වේදනා ප්‍රතිග්‍රාහකයක් තියෙනවා සංවේදී ප්‍රතිග්‍රාහකයක් අන්න එයා මගින් මේ වේදනාව ප්‍රතිග්‍රහණය කරාට පස්සේ වෙන දරුවෝ ස්නායු ආවේග ඇති වෙනවා ස්නායු ආවේග ඇති වෙනවා මේ ස්නායු ආවේග මේ සෙන්සරි නියුරෝන් එක සෙන්සරි නියුරෝන් කියලා කියන්නේ සංවේදී නියුරෝනේ සංවේදී නියුරෝනේ ඔස්සේ මෙන්න අරගෙන එනවා සංවේදී නියුරෝනේ ඔස්සේ අරගෙන එනවා මධ්‍ය ස්නායු පද්ධතියට අරන් එන මූණාශ්‍රිත ප්‍රදේශයක් නම් මධ්‍ය ස්නායු පද්ධතිය වෙන්නේ මොළය අත්හෝ කකුලාශ්‍රිත ප්‍රදේශයක් නම් මධ්‍ය ස්නායු පද්ධතිය වෙන්නේ සුසුම්නාව CNS එක සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක වෙන දරුවෝ සංවේදී නියුරෝනේ මගින් අර හැමට ඇතිවෙච්ච උත්තේජයේ හේතුවෙන් ඒ ජනනය වෙච්ච ස්නායු ආවේග ටික මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට අරගෙන ආවා. මේ මෙතන තියෙන ඩෝසල් රූට් ගැන්ග්ලියන් මේ සංවේදී නියුරෝනේ සෛල දේහයේ පිහිටන ස්ථානය අපි සලකනවා පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම කියලා. ඒක හඳුන්වනවා පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම. මේ තියෙන ඩෝසල් රූට් ගැන්ග්ලියන් කියන්නේ. අනේ පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම හරහා තමයි දරුවෝ මේ සංවේදී නියුරෝනේ මධ්‍ය ස්නායු පද්ධතිය තුළට පිවිසෙන්නේ. මධ්‍ය ස්නායු පද්ධතිය තුළ මේ පණිවිඩය ලබා ගන්න කොළපාටින් ඕගොල්ලන්ට පෙන්වලා තියෙන නියුරෝනයක් තියෙනවා. එයාව අපි හඳුන්වනවා අන්තර්හාර නියුරෝනේ අතරමැදි නියුරෝනේ කියලා ඉංග්‍රීසියෙන් මෙතන රිලේ නියුරෝන් කියලා දාලා තියෙනවා අන්තර්හාර නියුරෝනේ. එයා මගින් තමයි අර සංවේදී නියුරෝනයෙන් එන පණිවිඩ ටික අරගෙන අදාළ ප්‍රතිචාරය දක්වන්න. දැන් කකුලේ නම් මේ ඇනේ ඇවුනේ කකුල එතනින් අයින් කරන්න පේශි වලට පණිවිඩය යවන්න ඕනේ. ඒවා කකුල උතරින් අහක් කරන්න කියලා. එහෙනම් පේශි සංකෝචනය වෙන්න ඕනේ. අන පේශි වලට පණිවිඩය යවන නියුරෝනේට පණිවිඩය ගෙනියන්න දරුවෝ මේ අන්තර්හාර නියුරෝනේ වැදගත් වෙනවා. එයා අතරමැදි නියුරෝනේ අන්තර්හාර නියුරෝනේ කියලා හඳුන්වනවා. එයා මගින් මොකද කරන්නේ? මේ සංවේදී නියුරෝනේ මගින් ගෙනාපු පණිවිඩේ අර අදාළ කාරක අවයවයට කාරක අවයවයක් කියලා කියන්නේ දරුවෝ අපි අදාළ ප්‍රතිචාරය දක්වන අවයවේ. අදාළ චාලක ක්‍රියාව දක්වන අවයවේ. කකුල වෙන පැත්තකට අරන් තියනවා නම් කකුලේ පේශි සංකෝචනය කිරීමට දායක වෙන ඒ කියන්නේ කකුලේ පේශි සංකෝචනය වෙලානේ කකුල ඉවත් කරන්නේ. එතකොට කකුලේ තියෙන පේශි තමයි කාරක අවයව වෙන්නේ. අපේ ඇඟේ ප්‍රධාන කාරක අවයව වර්ග දෙකයි පේශි සහ ග්‍රන්ථි. එතකොට දරුවෝ ආන්ගේ කාරක අවයවයේ වෙතට ස්නායු ආවේග ටික අරගෙන යන්න සුදුසුතම නියුරෝනේට අදාළ පණිවිඩය දෙන්නේ මේ අන්තර්හාර නියුරෝනේ. එතකොට අන්තර්හාර නියුරෝනේ මගින් මේ පණිවිඩය දෙනවා සුදුසුතම චාලක නියුරෝනේට. මේ නිල් පාටින් පෙන්නලා තියෙන චාලක නියුරෝනේ. චාලක නියුරෝනේ මේ හරිය තියෙන උදරීය මූලය. ඔන්න චාලක නියුරෝනේ මගින් පණිවිඩේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට අරගෙන එනවා. චාලක නියුරෝනේ මගින් පණිවිඩේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට අරගෙන එනවා. මධ්‍ය ස්නායු පද්ධතිය මගින් ඉවතට අරගෙන ඇවිල්ලා ඉෆෙක්ට් නැත්තම් කාරකය මසල් පේශිය තමයි කාරකය. පේශියට පණිවිඩය දුන්නාම පේශිය සංකෝචනය වෙලා කකුල හෝ අත එතනින් ඉවත් කරනවා. අන දරුවෝ සමායෝජනේ. අන සමායෝජනේ සිද්ධ වෙන ප්‍රාථමික ඒකකයේ තමයි දරුවෝ මේ ඇඳලා තියෙන ප්‍රතීක ඡාපේ. ප්‍රතීක ඡාපේ. එතකොට ප්‍රතීක ඡාපයක් ඇති කරන්න අවම වශයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න දරුවෝ ස්නායුව 3ක් ඕන වෙනවා. අවම වශයෙන් ප්‍රතීක ඡාපයක් ඇති කරන්න ස්නායු 3ක් උවමනා වෙනවා. මොනවද ස්නායු 3? සංවේදී නියුරෝනේ ඕන වෙනවා, අන්තර්හාර නියුරෝනේ වෙනවා, චාලක නියුරෝනේ ඕන වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන් ඔය
අන්තර් සංවේදී නියුරෝනේ, අන්තර්හාර නියුරෝනේ, චාලක නියුරෝනේ කියන නියුරෝන වර්ග තුන එකතු වෙලා හැදෙන පෘෂ්ඨවංශී ස්නායු පද්ධතියේ මූලික කෘත්‍යමය ඒකකය අපි හඳුන්වනවා ප්‍රතීක ඡාපය කියලා. ප්‍රතීක ඡාපය. එතකොට මේ ප්‍රතීක ඡාපය මගින් තමයි ප්‍රාථමික වශයෙන් සමායෝජන ක්‍රියාව සිද්ධ වෙන්නේ ප්‍රතීක ඡාපයකින්. නවම වශයෙන් ප්‍රතීක ඡාපයක් ඇති වෙන්න මතක තියාගන්න නියුරෝන සෛල ස්නායු සෛල තුනක් ඕනේ වෙන්නේ. නැවයි තියෙන්නේ පෘෂ්ඨවංශී ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. එක් නියුරෝනයක සිට තවත් නියුරෝනයකට ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන්නේ එක් නියුරෝනයක සිට තවත් නියුරෝනයකට ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන්නේ විශේෂ ඒකකයක් කරහා දරු. විශේෂ ඒකකයක් කරහා මේ තියෙන ඒකකේ. මේක අපි හඳුන්වනවා උපාගමය කියලා. උපාගමය මේ බලන්න මේ තියෙන එක් නියුරෝනයක උපාගම බල්බයක්. හරි? මේ තියෙන අනික් නියුරෝනේ අනුශාකිකාව. හරි? අක්ෂණ කෙලවරක් මේ තියෙන ඇක්සල් ටර්මිනල් නැත්නම් උපාගම බල්බ. මේ තියෙන ඩෙන්ඩ්‍රයිට් එකක් ඒ කියන්නේ අනුශාකිකාව. මෙන්න බලන්න එක නියුරෝන සෛලයකින් අනෙක් නියුරෝන සෛලයක් මේවා මෙතන හිඩසක් තියෙනවා දරුවෝ මේ. ව්‍යුහාත්මක සම්බන්ධයක් නැහැ. එහෙනම් කොහොමද එක නියුරෝන සෛලයකින් අනෙක් නියුරෝන සෛලයකට එක ස්නායු සෛලයකින් අනෙක් ස්නායු සෛලයට පණිවිඩය දෙන්නේ? මේ කෘත්‍යාත්මක සංධියේදී තමයි දරුවෝ මේ පණිවිඩය දෙන්නේ. අපි ඒක හඳුන්වනවා උපාගමය කියලා. සයනැප්ස් උපාගමය කියලා හඳුන්වනවා. උපාගම. මේ උපාගමයක් කරහා තමයි දරුවෝ එක් නියුරෝන සෛලයකින් තවත් නියුරෝන සෛලයකට පණිවිඩයක් දෙන්නේ. එක් නියුරෝන සෛලයකින් පේශි සෛලයකට පණිවිඩයක් දෙන්නේ උපාගමයක් කරහා. එහෙනම් දරුවෝ උපාගමය තමයි එක් නියුරෝන සෛලයකින් තවත් නියුරෝන සෛලයකට පණිවිඩය අරගෙන යාම සඳහා දායක වෙන්නේ. එහෙනම් මෙතන අහන ප්‍රශ්නේ එක් නියුරෝනයක සිට තවත් නියුරෝනයකට ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන්නේ උපාගමය හරහායි. උපාගමය හරහා කොහොමද ස්නායු ආවේග සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ කියන එක මම කියලා දෙන්නම්. හරි? ඊට පස්සේ පරයන්ත ස්නායු පද්ධති ආවේග සම්ප්‍රේෂණයට සහභාගී වන රසායනික ද්‍රව්‍ය දෙකක්. හරි. ඔතනින්ම කතා කරමු දවුවේ. ඔතනින්ම කතා කරමු ඒක අපි. වෙන මං ආයාව උපාගමයට. මෙන්න ආයාව උපාගමයට. බලන්න දරුවෝ. හරි. දැන් හිතන්න මේ නියුරෝන සෛලයේ මේ කෙලවරට නැත්තම් මේ අක්ෂණයේ කෙලවරට නියුරෝනයේ අක්ෂණයේ කෙලවරට ඇවිත් තියෙනවා දරුවෝ පණිවිඩයක්. ඒ කියන්නේ ආවේගයක් ඇවිත් තියෙනවා. අපි දන්නවනේ ආවේගයෙන් සෝඩියම් පොටෑසියම් පොම්පේ හේතුවෙන් සෝඩියම් අයන ප්ලාන්ස් පටලයේ තුලට ඇවිල්ලා ඇතුලේ ක්‍රියා විභවයක් ජනනය වෙනවා. එතකොට ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වෙනවා. ඔන්න ඔය විදිහට ක්‍රියා විභවයක් ඇවිල්ලා තියෙන්නේ මේ අක්ෂණයේ කෙලවරට. ඒ ක්‍රියා විභවය ආවාට පස්සේ දරුවෝ මේ කැල්සියම් අයන මේ උපාගම කුඩුම්බිය තුලට නැත්නම් උපාගම බල්බය තුලට ඇතුල් වීම හේතුවෙන් මේ උපාගම කුඩුම්බිය නැත්නම් මේ උපාගම බල්බේ පවතිනවා දරුවෝ මේ ස්නායු සම්ප්‍රේෂක අඩංගු වෙලා තියෙන ස්නායු සම්ප්‍රේෂක අඩංගු ආශයිකා පවතිනවා. අපි හඳුනන උපාගම ආශයිකා කියලා. මේ තියෙන උපාගම ආශයිකා උපාගම ආශයිකා. ඔය උපාගම ආශයිකා තුල දරුවෝ ස්නායු සම්ප්‍රේෂක නියුරෝට්‍රාන්ස්මීටර්ස් තියෙන. රසායනික සම්ප්‍රේෂක නැත්නම් ස්නායු සම්ප්‍රේෂක කියලා හඳුන්වනවා. ඔය උපාගම ආශයිකා සක්‍රිය වෙන්නේ කැල්සියම් අයන වල ඇතුල් වීමත් එක්ක. එතකොට ස්නායු ආවේගයක් නියුරෝනයක නැත්නම් ස්නායු සෛලයක කෙලවරට ගමන් කරාම ඒ උපාගම කුඩුම්බි තුලට කැල්සියම් අයන ගමන් කිරීම හේතුවෙන් ඒ වායේ තියෙන මේ උපාගම ආශයිකා සක්‍රීය තත්ත්වයටපත් වෙනවා. සක්‍රීය තත්ත්වයටපත් වෙලා දරුවෝ ඒවා තුල තියෙන ස්නායු සම්ප්‍රේෂක නැත්නම් රසායනික සම්ප්‍රේෂක කියන ඒවා මේ විවරයට නිදහස් කරනවා. මේ විවරය හඳුන්වනවා උපාගම විවරය කියලා. මේ විවරය හඳුන්වනවා උපාගම විවරය. මේ ඔයගොල්ලන්ට පේනවා දරු. මෙන්න මේ විදියට ඇවිල්ලා මෙතෙන්ට උපාගම විවරයට අර ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරනවා. කොළ පාටින් පේන ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරනවා. දැන් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ දරුවෝ මේ පැත්තේ ස්නායු ආවේගයක් ජනනය කරන එක.
අපි දන්නවා ස්නායු ආවේග ජනනය කරන්න නම් මේ සෛල ප්ලාංශ පටලය තුළට සෝඩියම් අයන ඇතුල් වෙන්න ඕනේ එළියෙන්. සෝඩියම් අයන ඇතුල් වෙන්නේ නැහැ. සෝඩියම් අයන සඳහා තියෙන පාරවල් ටික වැහිලා තියෙන්නේ. මේ උපාගමයකදී දරුවෝ ඔය ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරන පෘෂ්ඨයේ තියෙනවානේ. මේ පෘෂ්ඨය අපි හඳුන්වනවා පූර්ව උපාගම පටලය කියලා. පූර්ව උපාගම පටලය. ඒ උපාගමේ තියෙන අනික් පටලය හඳුන්වනවා පච්ච උපාගම පටලය කියලා. ඒතකොට පූර්ව උපාගම පටලයට තමයි උපාගමාශයිකා සම්බන්ධ වෙලා මේ නියුරෝට්‍රාන්ස්මීටර්ස් නැත්නම් ස්නායු සම්ප්‍රේෂක වගේ දේවල් මෙහෙම නිදහස් කරා. උපාගම විවරයට. දැන් මම කිව්වා දරුවෝ සෝඩියම් අයන මේ පච්ච උපාගම පටලයෙන් ඇතුළට ඇතුල් වුණා නම් පච්ච උපාගම පටලයේ ක්‍රියා විභවයක් ජනනය වෙනවා. එතකොට ස්නායු ආවේග ඔන්න අනික් නියුරෝනේට හෝ පේශියට ගමන් කරලා. ආන් එහෙම දරුවෝ සෝඩියම් අයන මේ පච්ච උපාගම පටලය තුළට ඇතුල් කර ගන්නට තියෙන ප්‍රශ්නයක් තමයි සෝඩියම් අයන සඳහා ප්ලාංශ පටලයේ පවතින ගේට්ටු වැහිලා තියෙන්නේ. ඒවා වැහිලා තියෙන්නේ. එතකොට අර ස්නායු සම්ප්‍රේෂක විදිහට මේ උපාගම විවරයට නිදහස් කරන රසායනික ද්‍රව්‍ය මගින් මොකද වෙන්නේ දරුවෝ? මේ පච්ච උපාගම පටලයට ඒවා සම්බන්ධ වෙලා පච්ච උපාගම පටලයේ තියෙන සෝඩියම් සඳහා තියෙන අයන මාර්ග විවෘත කරලා දෙනවා. ඔය හුඟක් වෙලාවට අර අපි ප්ලාංශ පටල ව්‍යුහය තුල කතා කරන මෙහෙම ප්‍රෝටීන තියෙන්නේ. අන්නේ ප්‍රෝටීන. ප්ලාංශ පටලේ නිවේදනය කරමින් පවතින ප්‍රෝටීන තමයි හුඟක් වෙලාවට ඔය අයන සඳහා මාර්ග විදියට ක්‍රියා කරන්නේ. එතකොට මේක වැහිලා තියෙන්නේ මේ විදියට. මේකේ මේ ස්ථානයකට අර ස්නායු සම්ප්‍රේෂකයේ බැඳුනට පස්සේ දරුවෝ මේ ගේට්ටුව ඇහෙනවා. ගේට්ටුව ඇරෙනවා. මේ ගේට්ටුව ඇරුණාට පස්සේ එළියේ තියෙන සෝඩියම් අයන වලට මේ පටලය තුළට ගමන් කරන්න පුළුවන්. එළියේ තියෙන සෝඩියම් අයන පටලය තුළට ගමන් කරනවා කියන්නේ පටලය තුළ ධනාරෝපණයක් ඇති වෙනවා. අන්න ක්‍රියා විභවයක් ජනනය වෙලා. අන්න ඒ විදිහට තමයි දරුවෝ උපාගමයක් කරා ස්නායු ආවේග සම්ප්‍රේෂණය කියන එක සිද්ධ වෙන්නේ. උපාගමයක් කරා ස්නායු ආවේග සම්ප්‍රේෂණය කියන එක සිද්ධ වෙන්නේ ආන් ඒ විදිහට. එතකොට පර්යන්ත ස්නායු පද්ධතියේ දරුවෝ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත දේහේ කොටස් වලට ස්නායු සපේන ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය. ඔය පර්යන්ත ස්නායු පද්ධතියේ මේ ස්නායු සම්ප්‍රේෂක විදියට නියුරෝට්‍රාන්ස්මීටර්ස් විදියට මේ මැද්දේ කොළ පාට තියෙන මේ නිදහස් කරන්නේ උපාගම විවරයට. ආන් ඒ නියුරෝට්‍රාන්ස්මීටර්ස් විදියට කටයුතු කරන ප්‍රධාන රසායනික සංයෝග දෙකක් අහනවා. සහභාගී වෙන රසායනික ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. එකක් තමයි දරුවෝ ඇසිටයිල් කෝලින්. ඇසිටයිල් කෝලින් අපි තුල පවතින සරලතම ස්නායු සම්ප්‍රේෂකයේ රසායනික සම්ප්‍රේෂක ඇසිටයිල් කෝලින්. ඊට අමතරව නොරැඩ්‍රිනලින් හෝ ඇඩ්‍රිනලින්. ඇසිටයිල් කෝලින් උත් හරි නොරැඩ්‍රිනලින් එහෙම නැත්නම් ඇඩ්‍රිනලින් ඒ දෙන්නෙක් ඇසිටයිල් කෝලින් නොරැඩ්‍රිනලින් එහෙම නැත්නම් ඇඩ්‍රිනලින්. හරි? ඒවා හෝමෝන ස්නායු සම්ප්‍රේෂක විදියටත් ක්‍රියා කරනවා. එහෙනම් දරුවෝ ඕවා තමයි පර්යන්ත ස්නායු පද්ධතියේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය සඳහා සහභාගී වන රසායනික ද්‍රව්‍ය. හරි. ඊට පස්සේ අහනවා චාලක ස්නායු සෑදී ඇත්තේ කියලා. චාලක ස්නායු සෑදී ඇත්තේ. චාලක ස්නායු සෑදී ඇත්තේ. මෙති චාලක ස්නායු තැනී ඇත්තේ නැත්නම් චාලක ස්නායු සෑදී ඇත්තේ. හරි. මෙන්න බලන්න දරුවෝ. මේ තියෙන චාලක නියුරෝනයක්. මේ මෝටර් නියුරෝන් චාලක නියුරෝනයක්. මේ චාලක නියුරෝන වල මේ නිල් පාටින් පෙන්නලා තියෙන දිග ව්‍යුහය අපි හඳුන්වනවා අක්ෂණ කියලා. අක්ෂණේ. ඕන් ඔය විශාල ප්‍රමාණයක් චාලක නියුරෝන වල ඔය අක්ෂණ වටා සම්බන්ධක පටක ඇතීමෙන් තමයි දරුවෝ චාලක ස්නායු සෑදිලා තියෙන්නේ. චාලක ස්නායු සෑදිලා තියෙන්නේ. එහෙනම් දැන් ස්නායුවක් කියලා කියන නියුරෝන සෛල කීපයකින් හැදිච්ච ව්‍යුහයක්. ස්නායුවක් කියලා කියන්නේ නියුරෝන සෛල කීපයකින් හැදිච්ච ව්‍යුහයක්. ඒතකොට චාලක ස්නායු කියලා කියන්නේ චාලක නියුරෝන වල අක්ෂණ වටේට සම්බන්ධක පටක ඇතීම හේතු වෙන්නේ නැති වෙච්ච ව්‍යුහයක්. අන්න එහෙනම් මේක යනවා චාලක ස්නායු සෑදී ඇත්තේ අක්ෂණ වලිනි. අක්ෂණ වලිනි. චාලක ස්නායු තැනී ඇත්තේ අක්ෂණ වලිනි. අක්ෂණ වලිනි. හරි. ඊට පස්සේ අහනවා ශ්වාන් සෛලයෙන් සෑදී ඇත්තේ කුමක්ද කියලා. දරුවෝ ශ්වාන් සෛලයෙන් හැදිලා තියෙන්නේ මේ අක්ෂණේ මෙහෙම තියෙනවා නම් ඔය අක්ෂණේ වටේට ආවේග සම්ප්‍රේෂණය වන වේගයේ වැඩි කරන්න
මයිලීන් කියලා හඳුන්වන ලිපිඩයක් තැන්පත් වෙච්ච ශ්වාන් සෛල පවතිනවා. අපි මේව හඳුන්වනවා මයිලීන් කොපු කියලා. ශ්වාන් කියන සෛලයේ මේ අක්ෂණයේ වටේට ඇතිලා තමයි මයිලීන් කොපු සකස් වෙලා තියෙන්නේ. මේ තියෙන දරුවෝ මයිලීන් කොපු. මේ මයිලීන් කොපු තියෙන්නේ මේ. මයිලීන් කොපු. ඔය තියෙන. මයිලීන් කොපු. එහෙනම් ශ්වාන්ගේ සෛලයෙන් සෑදී ඇත්තේ මයිලීන් කොපුව. ශ්වාන් සෛලයෙන් සෑදී ඇත්තේ මයිලීන් කොපුව. ඊට පස්සේ අහනවා දරුවෝ අනුවේගී ස්නායු පද්ධතියෙන් පාලනය වන පේශි වර්ගයක්. දරුවෝ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කියලා අපිට ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකක් කතා කර හැකියි. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා කියන්නේ අපේ ඇඟේ සිද්ධවන ඉබේ සිදුවන ක්‍රියා. අනිච්චානුගත ක්‍රියා පාලනය කිරීම සඳහා පවතින පද්ධති දෙක. පද්ධතිය. ඒ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී ස්නායු පද්ධතිය සාමාන්‍යයෙන් ඇති කරන්නේ පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර. අපි කියනවා fight or flight කියලා. හරි? එතකොට පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාරය කියන්නේ හදිසි අවස්ථාවලට දේහය සූදානම් කිරීම තමයි අනුවේගී පද්ධතියෙන් සිද්ධ කරන්නේ. ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් සිද්ධ කරන්නේ අර අනුවේගී පද්ධතියේදී ටිකක් සක්‍රීය තත්ත්වයෙන් තියෙන ශරීරය ආපහු සාමාන්‍ය තත්ත්වයට ගන්න එක. ඒක තමයි ප්‍රත්‍යානුවේගී පද්ධතියෙන් කරන්නේ. එතකොට මෙතන අහන්නේ අනුවේගී ස්නායු පද්ධතියෙන් පාලනය වන පේශි වර්ගයක්. මතක තියාගන්න අපේ පේශි වර්ග ප්‍රධානම තුනක් තියෙනවානේ කංකාල පේශි, හෘත් පේශි, සිනිඳු පේශි. ඔතරින් අනුවේගී ස්නායු පද්ධතියෙන් ස්නායු සැපෙන්නේ හෘත් පේශි වලට සහ සිනිඳු පේශි වලට. හෘත් පේශි වලට සහ සිනිඳු පේශි වලට. කංකාල පේශි වලට අනුවේගී පද්ධතියෙන් ස්නායු සැපෙන්නේ නැහැ. කංකාල පේශි සාමාන්‍යයෙන් අපි හිතින් හිතලානේ චලනය කරන්නේ. හැබැයි හෘද ස්පන්දනය වෙන එක අපි හිතින් හිතලා නෙමෙයි කරන්නේ. ආහාර මාර්ගය තුලින් ආහාර ගමන් කරන එක අපි හිතින් හිතලා නෙමෙයි කරන්නේ. එතකොට ඒවා සිද්ධ කරන්නේ හෘද පේශි සහ සිනිඳු පේශි. අන්න හෘද පේශි සහ සිනිඳු පේශි වලට මොකද වෙන්නේ දරුවා අනුවේගී ස්නායු පද්ධතියෙන් තොරතුරු ලැබෙන අනුවේගී ස්නායු පද්ධතිය මගින් පාලනය වන පේශි වර්ග දෙකක්. පේශි වර්ගයයි අහන්නේ හෘද පේශි හා සිනිඳු පේශි අපිට කතා කරන්න පුළුවන්. අක්‍රීය තත්ත්වයේදී අක්ෂණ පටලය දරුවා අක්‍රීය තත්ත්වයේදී අක්ෂණ පටලය මේ මෙතන පාරගම්ම්‍ය වේ නෙමෙයි අපාරගම්ම්‍ය වේ කියලා ඉන්න ඕනේ. අපාරගම්ම්‍ය වේ කියලා අහන්නේ. අපි දන්නවා අක්‍රීයයි කියලා කියන්නේ. අක්‍රීයයි කියලා කියන්නේ ප්ලාස්ම පටලය තුල ඍණාරෝපණ තියෙන. ප්ලාස්ම පටලයෙන් ඉවත තමයි ධනාරෝපණ තියෙන්නේ. ක්‍රියා විභවයක් ජනනය වෙනවා කියලා කියන්නේ මේ එළියේ තියෙන ධනාරෝපණ වලට හේතු වෙන සෝඩියම් අයන පටලය තුලට ගමන් කිරීම. එහෙනම් අක්‍රීය විභවය කියන්නේ දරුවෝ ස්නායු ආවේගයක් ගමන් නොකරන අවස්ථාව. එහෙනම් ස්නායු ආවේගයක් ගමන් නොකරන අවස්ථාවේදී මතක තියාගන්න අක්ෂණ පටලය සෝඩියම් අයන වලට තමයි අපාරගම. මොකද සෝඩියම් අයන ඇතුළු වුණොත් තමයි අන්න අක්ෂණ පටලය ඔස්සේ විද්‍යුත් ආවේගයක් ගමන් කිරීමට ක්‍රියා විභවයක් ජනනය වෙන්නේ. එහෙනම් මතක තියාගන්න අක්‍රීය තත්ත්වයේදී අක්ෂණ පටලය සෝඩියම් අයන වලට අපාරගම්ම්‍ය වේ. සෝඩියම් අයන ගමන් කරන්න දෙන්නේ නැහැ. ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය වැඩි කරන ක්‍රම දෙකක්. වෙනතර ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය වැඩි කරන එක ක්‍රමයක් තමයි අක්ෂණයේ විස්කම්භය වැඩි වෙන එක. අක්ෂණේ මහත් වුනහම ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය වැඩි. අනිත් එක දරුවෝ මේ මයලීන් කොපු පිහිටන එක. මේ මයලීන් කොපු පිහිටුවාම මේ මයලීන් කොපු පිහිටන තැන්වල දරුවෝ අර අයන හුවමාරුව සිද්ධ වෙන්න බෑ. ක්‍රියා විභවයක් ජනනය වෙන්න බෑ. එතකොට මේ ස්ථානයේ යම් ක්‍රියා විභවයක් ජනනය වුණා නම් ඊළඟ ක්‍රියා විභවය ජනනය වෙන්නේ ඊළඟ රැන්වියර් ගැටි. මේ ස්ථානයේ මේ මයිලීන් කොපු පවතින ස්ථානවල ක්‍රියා විභව ජනනය වෙන්න බෑ. මෙතනින් පස්සේ ආයේ මෙතන. එතනින් පස්සේ ආපහු ව්‍යාපද රැන්වියර් ගැටි. අන්න එහෙනම් දරුවෝ එතෙන්දී ස්නායු ආවේග පැන පැන යනවා වගේ. ස්නායු ආවේග පැන පැන යනවා කියලා කියන්නේ ස්නායු ආවේග වල වේගය වැඩි. එහෙනම් දරුවෝ මතක තියාගන්න ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ වේගය වැඩි කරන ක්‍රම දෙක එකක් තමයි අක්ෂණවල විස්කම්භය වැඩිවීම නැත්තම් යෝධ ස්නායු තන්තු පිහිටීම. දෙවැනි එක මතක තියාගන්න මයලීන් කොපු පිහිටීම. දෙවැනි එක මතක තියාගන්න මයලීන් කොපු පිහිටීම. ඊට පස්සේ සරල ප්‍රතීක ඡාපයක කොටස් අපි කතා කරා. මෙන්න බලන්න. ඔය තියෙන සරල ප්‍රතීක ඡාපයක කොටස්. සරල ප්‍රතීක ඡාපයක ප්‍රධාන වශයෙන් දරුවෝ නියුරෝන තුනක් තියෙන්න ඕනේ. එකක් තමයි සංවේදී නියුරෝනේ, අනිත් එක අන්තර්හාර නියුරෝනේ, අනිත් එක චාලක නියුරෝනේ. හරි? සංවේදී නියුරෝනේ. සංවේදී නියුරෝනෙන් හැම වෙලේම ස්නායු ආවේග අරගෙන ඉන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙතටයි. සංවේදී අවයවයේ ඉඳලා ස්නායු ආවේග අරන් ඉන්නේ. සංවේදී නියුරෝනේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ආවේග අරගෙන එන හින්දා
සංවේදී නියුරෝනේ විශේෂ නමකින් හඳුන්වනවා මතක තියාගන්න අභිවාහී නියුරෝනේ කියලා හඳුන්වනවා. සංවේදී නියුරෝනේ මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ආවේග අරගෙන ඉන්න හින්දා සංවේදී නියුරෝනේ හඳුන්වනවා දරුවා අභිවාහී නියුරෝනේ කියලා. අභිවාහී නියුරෝන. ඊට පස්සේ අතරමැදි නැත්නම් අන්තරාහාර නියුරෝනේ තියෙනවා. චාලක නියුරෝනේ මගින් මොකද කරන්නේ? මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට තමයි ස්නායු ආවේගය අරගෙන යන්නේ කාරක අවයවයේ වෙතට. අන්න මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට ස්නායු ආවේගය අරගෙන යනකොට ඒක අපි හඳුන්වනවා අපවාහී නියුරෝනේ කියලා. ඒක අපි හඳුන්වනවා අපවාහී නියුරෝනේ කියලා. එහෙනම් සරල ප්‍රතීක ඡාපයක අඩංගු ප්‍රධාන කොටස් තමයි අභිවාහී නියුරෝන නැත්නම් සංවේදක නියුරෝන, අතරමැදි නැත්නම් අන්තර්හාර නියුරෝන, තුන්වෙනි එක චාලක නැත්නම් අපවාහී නියුරෝන. හරි? සංවේදක නැත්නම් අභිවාහී නියුරෝන, අතරමැදි නැත්නම් අන්තර්හාර නියුරෝන, තුන්වෙනි එක චාලක නැත්නම් අපවාහී නියුරෝන. හරි. ඊට පස්සේ පෘෂ්ඨවංශී සුසුම්නා ස්නායු පද්ධතියේ සෛල දේහ පිහිටන ස්ථාන දෙකක්. බලනදරු සෛල දේහ පිහිටන එක ස්ථානයක් තමයි මේක. මොකද්ද මේ පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම. මේ සෛල දේහයේ තියෙන පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම. පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම. අන පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම තුල සංවේදී නියුරෝනේ සෛල දේහයක් අඩංගු වෙන ඕගොල්ලන්ට පේන්න. ඊට පස්සේ අනිත් එක තමයි දරුවෝ සුසුම්නාවේ දූෂර ද්‍රව්‍ය. සුසුම්නාවේ දූෂර ද්‍රව්‍ය මේ තියෙන දුඹුරු පාට දූෂර ද්‍රව්‍ය. ওই දුඹුරු පාට වෙලා තියෙන ප්‍රදේශවල පවතින සෛල දේහ පිටතින් පවතින ලාපාවතින් පවතින ප්‍රදේශ අපි හඳුන්වනවා මජ්ජාව කියලා. ඔය දූෂර ද්‍රව්‍ය ශ්වේත ද්‍රව්‍ය මජ්ජාව නෙමෙයි ශ්වේත ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. ශ්වේත ද්‍රව්‍ය වල පවතින්නේ අර අක්ෂණ වල තියෙන මයලීන්. හරිද? ඒ අලුතෙන් හැදෙන නියුරෝන වල අක්ෂණ වල පවතින මයලීන්, පවතින නියුරෝන වල අක්ෂණ වල පවතින මයලීන් ඒ ලිපිඩේ හින්දා තමයි මේ මධ්‍ය ස්නායු පද්ධතියේ විශේෂයෙන් සුසුම්නාවේ පිටත ප්‍රදේශයේ අඩු පැහැයක් ගන්න. පිටත ප්‍රදේශයේ අඩු පැහැයක් ගන්න. හරි? අපි ඒව හඳුන්වනවා ශ්වේත ද්‍රව්‍ය කියලා. සුසුම්නාවේ මධ්‍ය ප්‍රදේශයේ මොකද වෙන්නේ? අඳුරු පාටක් ගන්නෙ. අන්නේ මධ්‍ය ප්‍රදේශයේ තුලත් අර ස්නායු සෛල වල සෛල දේහ අන්තර්ගත වෙනවා. ඒ හින්දා මධ්‍ය ප්‍රදේශයේ අඳුරු පාටයි. මධ්‍ය ප්‍රදේශයේ අඳුරු පාට. හරි? මධ්‍ය ප්‍රදේශයේ අඳුරු පාට අපි දූෂර ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. එහෙනම් සුසුම්නාවේ දූෂර ද්‍රව්‍ය පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම්. මොකද පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම් කියන ප්‍රදේශෙත් සංවේදී නියුරෝනේ සෛල දේහ පිහිටනවා. එහෙනම් උත්තරේ පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම් සහ සුසුම්නාවේ දූෂර ද්‍රව්‍ය. හරි. ඊට පස්සේ පෘෂ්ඨවංශී සුසුම්නා ස්නායු හරි ඒක හරි. පෘෂ්ඨවංශී සුසුම්නා ස්නායුවක් හා කපාල ස්නායුවක් අතර ව්‍යුහමය වෙනසක්. පෘෂ්ඨවංශී සුසුම්නා ස්නායුවක් සහ කපාල ස්නායුවක් අතර ව්‍යුහමය වෙනසක්. බලන් දරුවෝ මේ ඇඳලා තියෙන සුසුම්නා ස්නායු වලට මූලයන් දෙකක් තියෙනවා. පෘෂ්ඨීය මූලය සහ උදරීය මූලය කියලා මේ. වෙන්ට්‍රල් රූට් එකයි ඩෝසල් රූට් ගැන්ග්ලියන් එකයි. හරි? සුසුම්නා ස්නායු වලට මූලයන් දෙකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න කපාල ස්නායු වලට තියෙන මූලයන් එකයි. කපාල ස්නායු වල තියෙන මූලයන් එකයි. ඊට පස්සේ ඊළඟ එක නම් ඕලගේ සිලබස් එකේ එච්චරම නෑ. හෘදයේ ස්නායු ප්‍රදානය වන එක ස්නායුවක්. හෘදයට ස්නායු ප්‍රදානය වන එක ස්නායුවක්. හෘදයට සාමාන්‍යයෙන් ස්නායු අරගෙන එන ස්නායු තියෙනවා. ඒ අතරින් අපිට කතා කරන්න ඕගොල්ලන්ට ඒ කියන්නේ එච්චරම අහුවෙන්නේ නෑ. සංචාර ස්නායුව කියන ස්නායුව ඔස්සේ ස්නායු ආවේග මොළේ වෙතට අරගෙන එනවා. ඒක විතරක් නෙමෙයි තව ස්නායු තියෙනවා. එකක් තමයි සංචාර ස්නායු. ඊට පස්සේ අහනවා දරුවෝ ශීරපායුකගේ කපාල ස්නායු යුගල් කීයක් තියෙනවද කියලා. ශීරපායුකගේ කපාල ස්නායු යුගල් මොළයෙන් පිටවන ස්නායු යුගල් මතක තියාගන්න දරුවෝ ශීරපායුකගේ කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. සුසුම්නා ස්නායු කොඳුවැට පේලියෙන් විහිදෙන සුසුම්නා ස්නායු යුගල් 31ක් තියෙනවා. ඊට පස්සේ කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. ඊළඟට අහනවා ශීරපායි මොළයේ උෂ්ණත්වය යාමනය සඳහා සහභාගී වන කොටස. දරුවෝ ශීරපායි මොළයේ උෂ්ණත්වය යාමනය සඳහා දායක වෙන්නේ මතක තියාගන්න හයිපොතැලමස්. හයිපොතැලමස් තමයි ස්නායු උෂ්ණත්වයේ පාලනය සඳහා මධ්‍ය ස්නායු පද්ධතිය තුලදී දායක වෙන්නේ. හයිපොතැලමස්. හයිපොතැලමස් තුල තාපලාභී පාලන මධ්‍යස්ථානයක් තියෙනවා, තාපහානී පාලන මධ්‍යස්ථානයක් තියෙනවා.
දේහ උෂ්ණත්වයට වඩා බාහිර පරිසර උෂ්ණත්වය වැඩි වීගෙන යනකොට දේහයේ උෂ්ණත්වයත් වැඩි වෙන්න හදනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ දරුවෝ? දේහය තුල උෂ්ණත්වය අඩු කරන්න බලාගෙන හයිපොතැලමස් තාප හානි පාලන මධ්‍යස්ථාන තාප හානි පාලන මධ්‍යස්ථානයේ උත්තේජනය කරලා හයිපොතැලමසේ අන්න එයා මගින් දේහයෙන් තාපය පිට කරන හානි කරන ක්‍රමවේද පටන් ගන්නවා. අන්න දේහ උෂ්ණත්වය ඊට පස්සේ ටික ටික අඩු වෙනවා. දේහ උෂ්ණත්වය ටික ටික අඩු වෙලා සාමාන්‍ය මට්ටමට එනවා. ඒ වගේම තමයි දරුවෝ දේහ උෂ්ණත්වය අඩු වෙච්ච වෙලාවට දේහ උෂ්ණත්වය අඩු වෙච්ච වෙලාවට ඇඟ තුල උෂ්ණත්වය වැඩි කරගන්න ඕනේ. ඇඟ තුල උෂ්ණත්වය වැඩි කරගන්න අපිට නිකන් බෑ. ඇඟ තුල උෂ්ණත්වය වැඩි කරගන්න හයිපොතැලමසේ මොකද වෙන්නේ? තාපලාභී පාලන මධ්‍යස්ථානයේ උත්තේජනය වෙන්න ඕනේ. තාපලාභී පාලන මධ්‍යස්ථානයේ උත්තේජනය වෙලා විවිධ වූ කෘත්‍යයන් රාශියක් සිද්ධ කරලා අපේ ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගන්න. එහෙනම් දරුවෝ මතක තියාගන්න ශීරපායි මොළයේ උෂ්ණත්වය යාමනයේ සඳහා සහභාගී වන කොටස හයිපොතැලමස්. ඊට පස්සේ අහනවා පෘෂ්ඨවංශියෙකුගේ ස්නායු රජ්ජුව සන්ධිපාදිකයෙකුගේ ස්නායු රජ්ජුවෙන් වෙනස් වන ව්‍යුහමය ලක්ෂණ දෙකක්. මතක තියාගන්න පෘෂ්ඨවංශී ජීවීන්ගේ ස්නායු රජ්ජුව ඝන ස්නායු රජ්ජුවක් තියෙන. පෘෂ්ඨවංශීන්ගේ තියෙන කුහරමේ ස්නායු රජ්ජුවක්. අපේ තියෙන කුහරමේ ස්නායු රජ්ජුවක්. හැබැයි සන්ධිපාදිකයෝ වගේ අපෘෂ්ඨවංශීන් තුල තියෙන ඝන ස්නායු රජ්ජුවක්. එහෙනම් ඒක පළවෙනි වෙනස. පෘෂ්ඨවංශීන් තුල කුහරමේ ස්නායු රජ්ජුවක් පවතී. අපෘෂ්ඨවංශීන් තුල ඝන ස්නායු රජ්ජුවක් පවතී. හරි දරුවෝ බලන්න ඊට පස්සේ පෘෂ්ඨවංශිකයෙකුගේ ස්නායු රජ්ජුව සන්ධිපාදිකයෙකුගේ ස්නායු රජ්ජුවෙන් වෙනස් වන ව්‍යුහමය ලක්ෂණ දෙකක්. ව්‍යුහමය ලක්ෂණ අහන්නේ. ඒ කියන්නේ ඒකේ ව්‍යුහාත්මකව වෙනස් වන තැන්. අපි දන්නවා දරුවෝ පෘෂ්ඨවංශී ස්නායු රජ්ජුව කුහරමේ ස්නායු රජ්ජුවක් තියෙන්නේ අපේ. පෘෂ්ඨවංශීන්ට අයිති වෙන්නේ පිස්කේස් වල ඉඳලා මැමෙලියා වලට වෙනකන් තියෙන කාණ්ඩ ටිකනේ. හරි. ඒ කියන්නේ මාළු ඉන්නවා, එතන උභයජීවීන් ඉන්නවා, උරගයෝ ඉන්නවා, පක්ෂීන් ඉන්නවා, ශීරපායින් ඉන්නවා. කුහරමේ ස්නායු රජ්ජුවක් තියෙන. කුහරමේ ස්නායු රජ්ජුවක්. හැබැයි අපෘෂ්ඨවංශීන් ගත්තාම සන්ධිපාදිකයෝ කියලා කියන්නේ ආත්‍රපෝඩාව. ඒගොල්ලන්ගේ ස්නායු රජ්ජුව ඝනයි. පෘෂ්ඨවංශී ස්නායු රජ්ජුව ඒ කියන්නේ පෘෂ්ඨවංශීන් තුල තියෙන ඔය ස්නායු රජ්ජුව කියන හඳුන්වන්නේ දරුවෝ සුසුම්නාව. සුසුම්නාව තුල ගැන්ග්ලියම් නැහැ. බෑ අපෘෂ්ඨවංශීන්ගේ ගැන්ග්ලියම් තියෙනවා. මොකද අපෘෂ්ඨවංශීන්ගේ තියෙන ගැන්ග්ලියම් වලින් තමයි දරුවෝ ඔය දේහයේ විවිධ කොටස් වලට ස්නායු ලබා දීම සිද්ධ කරන්නේ ඕන් ඔය ගැන්ග්ලියම් වලින්. හරි. දේහයේ විවිධ කොටස් වලට දැන් මේගොල්ලන්ගේ දිත්ත විදිහට තියෙන්නේ. මෙහෙම ගැන්ග්ලියම් තියෙන. මේ ගැන්ග්ලියම් වලින් තමයි දේහයේ විවිධ කොටස් වලට ওই විදිහට ස්නායු සැපීම සිද්ධ කරන්නේ. හරි. පෘෂ්ඨවංශීන්ගේ එහෙම ගැන්ග්ලියම් නැහැ. නැ ගැන්ග්ලියම් රහිතයි. සන්ධිපාදිකීන්ගේ ගැන්ග්ලියම් සහිතයි. පෘෂ්ඨවංශීන්ගේ තනි ස්නායු රජ්ජුවක් තියෙන්නේ. අපෘෂ්ඨවංශීන්ගේ දිත්ත ස්නායු රජ්ජුවක් තියෙන්නේ. හරි. ඊට පස්සේ ස්නායු ජාල පවතින සත්වංශ දෙකක්. ස්නායු ජාල පවතින සත්වංශ දෙකක් මේ තියෙන එකක් දරුවෝ. මේ ඉන්නේ ඇක්ටීනියා නැත්නම් අපි මූදු මල කියලා හඳුන්වන ජීවියෙක් ඔය. එතකොට මෙයාගේ බලන්න මේ ග්‍රාහිකා ඔයගොල්ලන්ට පේනවා. ඔය ග්‍රාහිකා පේනකොට මේ හැමතැනම නර්ව් නෙට් එකක් තියෙනවා මේ. ස්නායු ජාලයක් තියෙන. ඔය වගේම තව ජීවියෙක් ඉන්න. ඒ කියන්නේ තව ජීවීන් ඔය වගේම පවතින කාණ්ඩයක් තමයි එකයිනඩර්මේටා. එකයිනඩර්මේටාවන්ගේ අර යටිපැත්තේ තියෙන ජලවාහිනී පද්ධතිය ආශ්‍රිතව මධ්‍ය වලයක් වගේ තියෙන ස්නායු වලයක් පවතිනවා. ඒකෙන් මේ බාහුව වලට ස්නායු රැහැන් විහිදෙන ඔය විදියට දරු. ස්නායු රැහැන් ඔය විදියට විහිදෙනවා. ස්නායු රැහැන් මේ විදියට විහිදෙනවා. හරි. එතකොට කාගේද? එකයිනඩර්මේටාවන්ගේ. එහෙනම් ස්නායු ජාල ඇති සත්ත්වවංශ දෙකක් නිඩාරියා එකයිනඩර්මේටා. ඊට පස්සේ ස්නායු රජ්ජු අන්වායාමී ස්නායු රජ්ජු
එකකට වඩා වැඩිපුර අන්වායාම ස්නායු රජ්ජු එකකට වඩා වැඩිපුර ඇති සත්ව වංශ දෙකක් ප්ලැටියල් මින්තේස්ලගේ තියෙනවා යුගලක්. ඊට පස්සේ නෙමටෝඩාවන්ගෙත් තියෙනවා යුගලක්. හරි? එකක් අහන්නේ ප්ලැටියල් මින්තේසුත් හරි නෙමටෝඩාත් හරි. එතකොට දරුවෝ ඔන්න ඔය විදිහට ඔය ප්‍රශ්නේ අවසන් වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඒකත් ව්‍යුහගත රචනාකාරයේ ප්‍රශ්නයක්. එතකොට දැන් මම ඔය කතා කරේ 1986 A level ප්‍රශ්නේ. ඊළඟට දරුවෝ අපිට කතා කරන්න තියෙන්නේ 1992 A level ප්‍රශ්නයක්. වෙන ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා චාලක නියුරෝනයක ව්‍යුහයක්. චාලක නියුරෝනයක ව්‍යුහයක්. මේ මම ඕගොල්ලන්ගේ පේපර් එකේ තියෙන රූපේ නෙමෙයි ගත්තේ මම වෙන රූපයක් ගත්තේ. ඒ රූපේ නම් කරලා තියෙනවා. මේ පේපර් එකේ තියෙන රූපේ මේ තැන් වලට තමයි ඊතල ටික ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දරුවෝ අපිට දර්ශීය නියුරෝනයක් අඳින්න කිව්වොත් අපි අඳින්නේ චාලක නියුරෝනයක්. හරි? එහෙනම් දර්ශීය නියුරෝනයක ව්‍යුහය විස්තර කරන්න කිව්වොත් අපි විස්තර කරන්නේ චාලක නියුරෝනයක ව්‍යුහය. මේ චාලක නියුරෝනයක් ගත්තාම දරුවෝ මෙතන මේ සෝමා කියලා පෙන්නලා තියෙන සෛල දේහයක න්‍යෂ්ටියක් තියෙනවා. මෙතන දීලා තියෙනවා අනුශාකිකා. හරි? ඊට පස්සේ එක අනුශාකාවක් මෙහෙම දිගට වර්ධනය වෙනවා. ඒක අපි හඳුනනවා අක්ෂණය කියලා. ඒ අක්ෂණයේ මේ මයිලීන් කොපු පවතිනවා. ශ්වාන සෛල අක්ෂණේ වටා ඇතිලා මයිලීන් කොපු ඇති කරලා තියෙනවා. ඒ මයිලීන් කොපු දෙකක් අතර අක්ෂණයේ ඉතුරු ප්‍රදේශය අපි හඳුනනවා රැන්වියර් ගැටේ කියලා. අපි හඳුනනවා රැන්වියර් ගැටේ. එතකොට දරුවෝ ඕම් ඔය කොටස් ටිකෙන් තමයි චාලක නියුරෝනය කියන එක සකස් වෙලා තියෙන්නේ. එතකොට A කියලා නම් කරලා තියෙනවා මේ මෙතෙන්ට මේ අක්ෂණේ නම් කරලා තියෙන්නේ. A කියලා කියන්නේ අක්ෂණය. දැන් මේකේ ඇක්ෂන් කියලා මෙහෙ නම් කරලා තියෙන්නේ. උනාට ඔයාලගේ පේපරේ A කියලා නම් කරලා තියෙන්නේ මෙතන. එහෙනම් A කියලා කියන්නේ අක්ෂණේ. එතකොට අක්ෂණයෙන් හැම වෙලේම ආවේග ගමන් කරන්නේ මේ බලන්න දරුවෝ. චාලක නියුරෝනයක්නේ. මේ තියෙන චාලක නියුරෝනයේ අක්ෂණයෙන් හැම වෙලේම ස්නායු ආවේග ගමන් කරන්නේ සෛල දේහයේ ඔතන තියෙනකොට සෛල දේහයෙන් ඉවතට ආවේග ගමන් කරන්නේ හැම වෙලේම. සෛල දේහයෙන් ඉවතට ස්නායු ආවේග ගමන් කරන්නේ. සෛල දේහයෙන් ඉවතට ස්නායු ආවේග ගමන් කරයි. ඊට පස්සේ B ව්‍යුහය අනුශාකිකාව B ව්‍යුහය. අනුශාකිකාවේ කෘත්‍ය දැන් මේ අක්ෂණයේ මගින් සෛල දේහයේ නිවතට ස්නායු ආවේග අරගෙන යනවා දරුවෝ. අනුශාකිකාව මගින් මොකද කරන්නේ? සෛල දේහයේ වෙතට ස්නායු ආවේග අරගෙන එනවා. වෙනත් මේ පැත්තේ තියෙන නියුරෝන සෛලයකින් හෝ වෙනත් යම් ස්නායු ආවේගයක් ඇති කරන්න ඕනේ තැනකින් හරිද? ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වෙන විට බොහෝ දුරට නියුරෝන සෛලයකින් ගත් ස්නායු ආවේගය මේ අනුශාකිකාව ඔස්සේ තමයි සෛල දේහයට එන්නේ. එහෙනම් අන්න අනුශාකිකාවල කෘත්‍ය තමයි සෛල දේහයේ වෙතට ස්නායු ආවේග සම්ප්‍රේෂණය. C ව්‍යුහය. C කියලා කියන්නේ මයිලීන් කොපුව. මයිලීන් කොපුව මගින් කරන්නේ ඒකේ කෘත්‍ය අහනවා අක්ෂණය ආවරණය කිරීම නැත්නම් අක්ෂණය පරිවර්ණය කිරීම. ඊළඟට අහනවා දරුවෝ D කියලා කියන්නේ යාබද මයිලීන් කොපු දෙකක් අතර ප්‍රදේශය අපි හඳුන්වනවා රැන්වියර් ගැටය. මේ බලන්න මෙතන නම් කරලා තියෙන node of රැන්වියර් ගැටය. රැන්වියර් ගැටයෙන් තියෙන වාසිය තමයි මම ඉස්සෙල්ලා කිව්වා. මොකද වෙන්නේ දරුවෝ දැන් අර ක්‍රියා විභවයක් ඇති වෙනකොට මේ ප්‍රදේශේ ක්‍රියා විභවයක් ඇති වෙනවා. මේ මයිලීන් කොපු තියෙන ප්‍රදේශයේ ක්‍රියා විභවයක් ඇති වෙන්නේ නැහැ. ආය ක්‍රියා විභවයක් ඇති රැන්වියර් ගැට තියෙන ප්‍රදේශය. එතකොට මෙතන තිබ්බ ආවේගය මෙතෙන්ට පැන්නා. ආය ක්‍රියා විභවයක් ඇති වෙන ඊළඟ රැන්වියර් ගැට ප්‍රදේශය මෙතන තිබ්බ ආවේගය ඔතෙන්ට පැන්නා. ආය ක්‍රියා විභවයක් ඇති වෙන ඊළඟ රැන්වියර් ගැට ප්‍රදේශය එතෙන්ට පැන්නා. ඔන්න ඔය විදිහට ආවේග පැන යනවා. ආවේග පැන යනවා කියන්නේ මේ රැන්වියර් ගැට පැවතීමේ හේතුවෙන් මොකද වෙන්නේ දරුවෝ? ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය කියන එක වැඩි වෙනවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය කියන එක වැඩි වෙනවා. එහෙනම් එහි කෘත්‍ය ආවේග සම්ප්‍රේෂණයේ වේගවත් කිරීම. ඊළඟට අහනවා දරුවෝ ස්නායු පේශි සංධියක් යනු කුමක්ද කියලා. ස්නායු පේශි සංධියක් යනු කුමක්ද? ඔය තියෙන ස්නායු පේශි සංධියක් කියලා කියන්නේ උපාගමයක්. මේ බලන්න. මෙන්න තියෙනවා දරුවෝ අර ස්නායු සෛලේ නැත්නම් නියුරෝන සෛලයේ කෙළවරක පවතින අග්‍රස්ත බල්බයක්. නැත්නම් අපි කියන උපාගම කුඩුම්බියක්. ඒ උපාගම කුඩුම්බිය තුලට කැල්සියම් අයන පිවිසීමත් එක්ක මේ තියෙන කැල්සියම් channel කැල්සියම් අයන පිවිසීමත් එක්ක ඇසිටයිල් කෝලින් වගේ ස්නායු සම්ප්‍රේෂක දරන මේ උපාගම ආශයිකා සක්‍රීය තත්ත්වයටපත් වෙලා පූර්ව උපාගම පටලයට ඇවිල්ලා මේ නිල් පාට ස්නායු සම්ප්‍රේෂක කියන ඒවා උපාගම විවරයට නිදහස් කරනවා. ඒවා ගිහිල්ලා
පච්ච උපාගම් පටලයේ තියෙන ආයන සඳහා පවතින ගමන් මාර්ග විවෘත කිරීම සඳහා ඒ අදාළ ප්‍රතිග්‍රාහක ස්ථානත් එක්ක බැඳෙනවා. එතකොට සෝඩියම් අයන සඳහා තියෙන මාර්ග ටික ඇරෙනවා පච්ච උපාගම් පටලයට. අන සෝඩියම් අයන ඇතුල් වීමත් එක්ක ක්‍රියා විභවයක් ඇති වෙනවා. එතනින් උපාගමේ කතන්දරය ඉවරයි. එතකොට අන්න බලන්න දරුවෝ එතනින් පච්ච උපාගම් පටලයේ විදිහට ක්‍රියා කරලා තියෙන මෙතෙන්දි පේශියක්. නේ? පච්ච උපාගම් පටලයේ විදිහට මෙතෙන්දි ක්‍රියා කරලා තියෙන පේශියක්. ඒකනේ ස්නායු පේශ සංධියක් කියලා කියන්නේ. එහෙනම් ස්නායු පේශ සංධියක් කියලා කියන්නේ උපාගමයක්. ස්නායු පේශ සංධියක් කියලා කියන්නේ උපාගමයක්. දරුවෝ ඔය අපි කතා කරේ එතකොට ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අදාළව. එහෙම නැත්නම් ස්නායුක සමායෝජනයට අදාළ මූලිකම කොටස් ටිකක් තමයි ඔය අපි කතා කරේ. ඊට පස්සේ අපි මෙතන හෝමෝන කීපයක් ඇසුරින් දරුවෝ අන්තරාසර්ග යාමනේ නැත්නම් අන්තරාසර්ග සමායෝජනේ හෝමෝනමය සමායෝජනය ගැන චූට්ටක් මතක් කරලා දෙනවා. මේ හෝමෝනමය සමායෝජනය කියලා කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි කියලා හැඳින්වෙන විශේෂ ග්‍රන්ථියකින් නිෂ්පාදනය වෙන ඒ වගේ ග්‍රන්ථි රාශියක් තියෙනවා. ඒ වගේ ග්‍රන්ථි වලින් නිෂ්පාදනය වෙන නිශ්චිත ස්ථානයක් කරා ගිහිල්ලා ක්‍රියා කරන හරි රසායනික අණු කාණ්ඩයක් තමයි හෝමෝන කියලා හඳුන්වන්නේ. ඒතකොට දරුවෝ ප්‍රධාන වශයෙන් අපේ හෝමෝන නිෂ්පාදනය කරන ස්ථාන තියෙනවා හයිපොතැලමස් මොලේ. ඊට පස්සේ පිටියුටරිය, ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථිය, ආග්න්‍යාශය, ආමාශය, ඊට පස්සේ ගොනඩ කියලා කියන්නේ ප්‍රජනක ව්‍යුහ. හරි? තයිමස් ග්‍රන්ථිය, කේතු දේහය. උන් වගේ අන්තරාසර්ග පද්ධතියට අයිති විවිධ වූ අවයව තියෙනවා. දැන් මෙතන අහලා තියෙනවා දරුවෝ පහක් දී ඇති හෝමෝන නිපදවන ස්ථාන සහ ඒවායේ ප්‍රධාන කෘත්‍ය. පළවෙනි හෝමෝන දරුවෝ වර්ධක හෝමෝනය. මේ වර්ධක හෝමෝනය කියන එක මතක තියාගන්න. වර්ධක හෝමෝනය කියන එක නිෂ්පාදනය වෙන්නේ පූර්ව පිටියුටරිය. වර්ධක හෝමෝනේ පූර්ව පිටියුටරිය නිපද වෙලා ඒකේ කෘත්‍ය මතක තියාගන්න. අහන නිපද වෙන තැනයි ප්‍රධාන කෘත්‍යයයිනේ. වර්ධක හෝමෝනේ මොකද කරන්නේ? අපේ අවයව පටක මත ක්‍රියා කරලා ඒ අවයව පටක වර්ධනයේ දිරිගන්නනවා. එහෙනම් ඒකේ ප්‍රධාන කෘත්‍යය අවයව පටක වර්ධනයේ දිරිගන්නවයි. ඊට පස්සේ ඔක්සිටොසින්. ඔය ඔක්සිටොසින් කියලා කියන්නේ හයිපොතැලමස් තුල හදලා හැබැයි අපර පිටියුටරිය තුල ගබඩා කරලා ඉඳලා නිදහස් කරන රුධිරයට නිදහස් කරන හෝමෝනයක්. මතක තියාගන්න හදන්නේ හයිපොතැලමසේ ගබඩා කරන්නේ අපර පිටියුටරිය. එතකොට ඔක්සිටොසින් ශීර ග්‍රන්ථි වලින් කිරි විසර්ජනය වෙන එක. ඒ කියන්නේ පොඩි එක්කෙනා කට තනපුඩුවට ලං කරාම කිරි විසර්ජනය වෙන එක, එළියට එන එක උත්තේජනය කරන්න දායක වෙන ඔක්සිටොසින්. කිරි මුදා හැරීම උත්තේජනය කරනවා. ඒ පියුරු ප්‍රදේශවල තියෙන සිනිඳු පේශි සෛල උත්තේජනය. ඊට පස්සේ ඊට අමතරව ගර්භාෂයේ පවතින සෛල උත්තේජනයට ලක් කරලා හරිද? ඒ ගර්භාෂයේ තියෙන සිනිඳු පේශි සෛල සංකෝචනය කරලා උපත පහසු කිරීම සඳහාත් ඔක්සිටොසින් වැදගත් වෙනවා. ඊළඟට දරුවෝ කෝටිසෝල් කියන එක හැදෙන්නේ අධිඋක්ක ග්‍රන්ථියේ බාහික ප්‍රදේශයේ. අධිඋක්ක ග්‍රන්ථිය කියලා කියන්නේ වකුගඩු උඩ පිහිටන ග්‍රන්ථියක්. මේ අධිඋක්ක ග්‍රන්ථියේ ප්‍රධාන ප්‍රදේශ දෙකයි. එළියෙන් තියෙන්නේ බාහිකය, ඇතුලෙන් තියෙන්නේ මජ්ජාව. ඔය අධිඋක්ක බාහික ප්‍රදේශය ගත්තාම අධිඋක්ක බාහිකයෙන් තමයි දරුවෝ කෝටිසෝල් කියන හෝමෝනය ස්‍රාව්‍ය වෙන්නේ. මේ කෝටිසෝල් කියන හෝමෝනයෙන් මොකද වෙන්නේ? ප්‍රෝටීන බිඳහෙලීම උත්තේජනය කරනවා. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරලා දෙනවා. ඊළඟට ග්ලූකගන් ස්‍රාවය වෙන්නේ ආග්න්‍යාශය ඇල්ෆා සෛල වලින්. ග්ලූකගන් වලින් මොකද කරන්නේ දරුවෝ? රුධිරයේ වැඩිපුර තියෙන ග්ලූකගන් වලින් කරන්නේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුයි නම් රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුයි නම් රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කිරීම සඳහා ගබඩා කරලා තිබ්බ ග්ලයිකෝජන් සහ අනිකුත් කාබෝහයිඩ්‍රේට මේ සංයෝග ප්‍රධාන වශයෙන් ග්ලයිකෝජන් බිඳ හෙලලා ග්ලූකෝස් රුධිරයට එකතු කරන එක තමයි සිද්ධ කරන්නේ. එතෙන්දී රුධිර ග්ලූකෝස් මට්ටම දරුවෝ සාමාන්‍ය මට්ටමට එක් වැඩි වෙනවා. ඊළඟට තයිමස කියලා හඳුන්වන මේ පෙනහළු දෙක අතර හෘදය ආසන්නයේ පවතින හෘදය මත පවතින ග්‍රන්ථියකින් තමයි තයිමස ග්‍රන්ථිය කියන එක හදන්නේ. තයිමස ග්‍රන්ථි මොකද වෙන්නේ? ටීවසා සෛල නිෂ්පාදනයේ උත්තේජනය කරනවා. ටීවසා සෛල පරිණතිය උත්තේජනය කරනවා. එහෙනම් දරුවෝ ඔන්න ඔතනින් අපි ස්නායු පද්ධතියට අදාළ කොටස් ටිකක් මතක් කරලා දුන්නා. අන්තරාසර්ග පද්ධතියට අදාළ කොටස් ටිකක් මතක් කරලා දුන්නා.
එහෙනම් දරුවෝ ඔතනින් මේ වීඩියෝ පාඩේ අවසන් වෙනවා. ඕගොල්ලෝ හොඳට වැඩ ටික කරන්න දිගින් දිගටම පේපර්ස් ඕගොල්ලන්ට අපි දානවා. එතකොට මේ පේපර්ස් වල මොනවා හරි ගැටලු සාගත අත් තිබුණොත් ඕන වෙලාවක අහන්න. එහෙනම් අදට ඔතනින් මම නතර කරනවා දරුවෝ. ඕගොල්ලන්ට ආයෙ මතක් කරනවා tuition.lk ආයතනය එක වසරේ සිට 13 වසර වෙනකම්ම සියලුම විෂයන් වලට අදාළ සියලුම පාඩම් මේ වගේ වීඩියෝ මාලාවක් එක්ක ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒවත් එක්ක සම්බන්ධ වෙලා මේ පේපර්ස් කරලා පේපර්ස් සාකච්ඡා කරන හැටි එහෙම නැත්නම් මේ පේපර්ස් වල ඒ කියන්නේ ඒ පේපර්ස් කොහොමද අපි කතා කරන්නේ මොනවද අඩුපාඩු තියෙන්නේ කියන වීඩියෝස් ඔයගොල්ලෝ බලලා ඒ ඇසුරින් තමුන්ගේ දැනුම කියන එක වර්ධනය කරගන්න කියන ගමන් ඔතනින් අවසන් කරනවද මේ වීඩියෝ පටි අපි අලුත් වීඩියෝ පටයකින් ආයෙ දවසක හමු වෙමු. එහෙනම් හැමෝටම ආයිබෝන්.